समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदा धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, ප්‍රඥා නාලිකාව තුළින් ලෝකයේ පුරා විසිරවා හරින ධර්මදේශනා රාශිය අතරින් තවත් එක් ධර්මදේශනයක් ධර්ම දානමය පින්කමක් හැටියට සිදු කරන්නට පින්බර දායකත්වය 73 සමන්වයන පැලවත්ත බත්තර මුල්ල පදිංචි සුනේත්‍රා රාජපක්ෂ මහත්මිය සහ ප්‍රියන්ත අලුත්වත්ත මහතා සහ සචිනී අලුත්වත්ත දියණිය විසින් සදැහැති දායකත්වය දරා තිබෙනවා. අරමුණ සචිනී අලුත්වත්ත දියණියට මේ පුණ්‍ය කුසල ශක්තිය ආශිර්වාදයක්ම වේවා. දෙපාර්ශ්වයේම සංසාරගතව මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. සසර ගමන කෙලවර උතුම් නිර්වාණ අවබෝධය ලැබීම පිණිස මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අරමුණු ඇතුව තමයි ධර්ම දානමය පින්කමට දායකත්වයේ ගත්තේ. අර මාතෘකාවක් එවලා තියෙනවා. ගිහියෙකුට කළ හැකි භාවනාවක් පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගැනීම සඳහා සුදුසු ධර්ම දේශනාවක්. අසල භාවනාව කියන එකේ තේරුම දැනගන්න ඕනේ. භාවනාව කුසල ධම්මේ වඩේ තේතා යති භාවනා. කුසල් මග වැඩිම භාවනාවයි. අනිත් භාවනාව කියලා කියන්නේ බුද්ධියෙන් කරන පරීක්ෂණයක්. ඒ වගේම යමෙක් භාවනාව ආරම්භ කරන්න කලින් මේ මූලික කරුණු ටික දැනගන්න ඕනි. එම නැතුව භාවනාවක් ආරම්භ කරන්න බෑ. නිවැරදිව ඒ මඟ අනුගමනය කරන්න ඕනේ. භාවනා කරනකොට ක්‍රියා 10ක් සිද්ධ වෙනවා නිවැරදිව. ඒ ක්‍රියා 10 තමයි 5ක් යටපත් වෙනවා, 5ක් වැඩෙනවා. ඒ යටපත් වෙන 5 පිළිබඳව අවධානයෙන් ඉන්න ඕනි. වැඩෙන 5 පිළිබඳවත් අවධානයෙන් ඉන්න ඕනි. කරුණු 10යි සිද්ධ වෙන්නේ හරියටම නිවැරදිව භාවනා කරන කෙනෙකුට. 5ක් අයින් වෙන්න ඕනි, 5ක් මතු වෙන්න ඕනි. මතු කරගත යුතු 5 තමයි සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. ඒ මතු කරගත යුතු 5ක්. උපදවාගත යුතු ධර්මතා 5යි. එතකොට ඒ සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. සිතෙන් බැහැර කළ යුතු ධර්මතා 5යි. ඒ තමයි පංච නීවරණ. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. මෙන්න මේ කරුණු 10 අතරේ තමයි භාවනාව තියෙන්නේ. ඒතර භාවනා කරන පුච්චලයකට ඒතර කලින් දැනගන්න ඕනේ 5ක් අයින් කරන්න ඕනේ, 5ක් මතු කරගන්න ඕනේ. ඒතර අයින් කරන 5 නීවරණ, මතු කරගන්න 5 සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. මෙන්න නිවැරදිව භාවනා කරන කෙනෙකුට සිද්ධ වෙන නිවැරදි සිදුවීම. අනිත් කාරණය තමයි භාවනා කරනකොට
අපි දන්නවා භාවනා කරන්නේ සිතින් කියන එක. සිතුනුයි භාවනා කරන්නේ කයෙන් කරන පරීක්ෂණයක් නෙමෙයි. මේක සිතින් කරන පරීක්ෂණයක්. ତොර සිතින් කරන පරීක්ෂණය සිතින්ම තමයි කරන්න වෙන්නේ. සිතින් කරන පරීක්ෂණය සිතින්මයි කරන්න වෙන්නේ. එතකොට කයෙන් කරන්න බෑ ඒ පරීක්ෂණය. පළමුවෙන් තියෙන සිත ගැන බලන්න ඕනේ. මේ සිත ගැන බලන්න තියෙන්නේ සිතින්. ඒකයි මම කිව්වේ මේ සියලුම ක්‍රියාවන් නැති සිතට. සිත ගැන බලන්න ඕනේ සිතින්. ඒ තමයි පළවෙනි කාරණය. ඊට පස්සේ සිත හඳුනා ගන්න ඕනේ. දැකපු සිත තමයි හඳුනාගන්නේ, බලන සිත තමයි හඳුනාගන්නේ. ඒ කියන්නේ සිත ගැන බලනවා, එනම් සිතේ ස්වභාවය හඳුනා ගන්නවා. ඒ හඳුනාගත්තාම ඒ සිත පාලනය කරන්න පුළුවන්. පාලනය කරගත්ත සිත පිරිසිදු වෙනවා. පිරිසිදු කරගත්ත සිත දියුණු කරන්න පුළුවන්. දියුණු කරගත්ත සිත ජය ගන්නවා. මෙන්න මේ විදිහට භාවනා කරනකොට මෙන්න මේ ක්‍රියාදාමයන් එකින් එකට නිවැරදිව සිද්ධ වෙනවද කියන එකත් පරීක්ෂාවෙන් ඉන්න ඕනේ. නෝනින් බලන්න ඕනේ. නෝනින් දැනගන්න ඕනේ. ඒතර සිත ගැන බලන්නේ සිතින්. ඒතර සිතුවිලි හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ හඳුනා ගැනීම තුළ ඒ සිතුවිලි පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ පාලනය කිරීම තුළ සිත පිරිසිදු කිරීමේ හැකියාවක් තියෙනවා. සිත පිරිසිදු කිරීමේ හැකියාව තුළ සිත දියුණු කිරීමේ හැකියාවක් තියෙනවා. සිත දියුණු කිරීමේ හැකියාව තුළ සිත ජය ගන්නවා. සිතින් සිත ජය ගැනීමක් මේකේ තියෙන්නේ. ඒ තමයි අරිහත්ත්වය. එතකොට අපි දන්නවා මේ සියලු ධර්මයන් අපිව නැත්නම් අපිව භවයෙන් භවයට තවත් අලුත් භවයක් හදනවා නම් ඒ හදන්න වෙන්නේ අනිවාර්යයෙන්ම මේ සිතුවිලි මතින්. සිතුවිලි මතිනුයි හදන්න තියෙන්නේ. කයෙන් කය අදාළ නැහැ භව සම්බන්ධ කරන අවස්ථාවේදී. වර්තමාන භවය හා අනාගත භවය සම්බන්ධ කරනකොට ඒක කය නෙමෙයි සම්බන්ධය තියෙන්නේ සිතේ සම්බන්ධතාවයන් තුළ තමයි තවත් අලුත් භවයක් නිර්මාණය කරගන්නේ. එහෙමනම් අපි යම් කිසි කෙනෙකුට මේ සසර බිය දැනෙනවනම්, සසර බය දැනෙනවනම්, සසරේ භයංකාරත්වය තේරෙනවනම් එය පරීක්ෂා කළ යුත්තේ සිතයි. මොකද සිතින් තමයි සම්බන්ධ කරලා දෙන්නේ තවත් අලුත් භවයකට. ඒක නිසා එහෙනම් දැන් මම මුලින් සඳහන් කළා පහක් අයින් වෙන්න ඕනේ, පහක් වැඩෙන්න ඕනේ කියලා. පහක් ඉවත් වෙන්න ඕනේ, පහක් මතු කර ගන්න ඕනේ. එතන සද්ධා, වීරි, සති, සමාධි කියන ධර්මතා පහ මතු කර ගන්න නම් අපි තුනුරුවන් සිහි කරන්න වෙනවා. මොකද තුනුරුවන් සිහි කරලා තුනුරුවන් පිළිබඳව පරීක්ෂා කරලා ඒ පරීක්ෂණය තුළින් ඇතිවෙන සත්‍ය මත පිහිටි සිත ඒ තුනුරුවන් කෙරෙහි ඇති කරගන්නේ පරීක්ෂණය තුළින් අපේ සිත පිහිටන්නේ සත්‍ය මත. මොකද තුනුරුවන්ට වඩා සත්‍යයක් මේ ලෝකේ නැහැ. තුනුරුවන්ට වඩා බලයකුත් මේ ලෝකේ නැහැ. එහෙනම් සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා මේ තුනුරුවන් තුළින්ම තමයි මතු කරගන්න ඕනේ. ඒතර පහක් අයින් කරන්න ඕනේ. හැබැයි මේ පෘථග්ජන පුච්චලයේගේ සිත තුළ සිදුවෙන්නේ ඔකේ හාත්පසෙම වෙනස් එකක්. ඒ කියන්නේ අයින් කළ යුතු ධර්මයන් අපේ සිත තුළ ලැබුම් අරන් ඉන්නවා. සිතට ඇතුල් කරගත යුතු ධර්මයන් අපේ සිතෙන් ඈත් වෙලා තියෙනවා. දෙකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේක උඩුගම් බලා යමක්. ඒතර දැන් වර්තමානයේ ප්‍රවෘත්තිය තුළ ගලාගෙන යන්නේ පංච නීවරණ. සිත තුළ. ඒතර ඒවා අපි අයින් කරලා ඊට හාත්පසෙම විරුද්ධ සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා කියන ධර්මතාවයන් මතු කර ගන්න ඕනේ. ඒතර සද්ධාව මතු කර ගන්න නම් වෙන කිසිම දෙයක් අරමුණු
වශයෙන් අරගෙන වෙන කිසිම දෙයක් සිතට ඇතුල් කරලා සිතින් පරීක්ෂා කරලා ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ශ්‍රද්ධාව ඇති වෙන්නේ තුනුරුවන් පිළිබඳව කරන පරීක්ෂණය තුළින්. එහෙනම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි පරීක්ෂණයක් කරනවා. ඒ උත්තමයා කියන්නේ මොකද්ද? ඒ උත්තමයාගේ සිත තුළ මොනවද තියෙන්නේ? එයාගේ ගුණාංග මොනවද? කියන ඒවා අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒතර ඒක කරන්නේ සිතින්. නුවණින් පරීක්ෂා කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ගුණයන් අපි නුවණින් පරීක්ෂා කරන එකට ඒක ලස්සන වචනයක් තියෙනවා. ඒ තමයි බුද්ධානුස්සති. බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණය හා ඥානයන් පිළිබඳව අපි මෙනෙහි කරනවා. නැවත නැවත සිහි කරනවා. ඒ නැවත නැවත සිහි කිරීම, නැවත නැවත මෙනෙහි කිරීම අනුපස්සනාවයි. ඒතර බුදුරජාණන් වහන්සේගේ ගුණයන් නා ඥානයන් පිළිබඳවයි අපි සිතන්නේ, සිතුවිලි පවත්වන්නේ. ඒ වගේම ධර්මයේ සුවක්ඛාතයි කියලා අපි දන්නවා. සුවක්ඛාතයි කියන්නේ මුල මැද අග යහපත් නිසා. මේ ලෝකේ යම් ධර්මයක් මුලත් හොඳයි නම්, ඒ කියන්නේ පටන් ගන්නවත් හොඳ නම්, මැදත් හොඳ නම්, අගත් හොඳ නම්, ඒ ධර්මයට කියන නම තමයි සුවක්ඛාතයි කියලා. එහෙනම් එවැනි ධර්මයක් සිත තුළ උපදවා ගැනීම සම්දිට්ඨිකයි. ඒ කියන්නේ තම තමන්ගේ සිත් තුළ උපදවා ගැනීම නුවණින් සම්දිට්ඨිකයි. අකාලිකයි කියලා කියන්නේ කාලයක් නෙමෙයිකට. ඕනම කාලයක මේ ගුණ ධර්මයන් මෙනෙහි කරලා, මුල පරීක්ෂා කරලා, මැද පරීක්ෂා කරලා, අග පරීක්ෂා කරලා බලනකොට අපි ඒ සම්දිට්ඨික ස්වභාවයට වැටෙනවා අනිවාර්යයෙන්. ඒකට කාලයක් නෑ, එකක් අකාලිකයි. ඒ තුලින් ලබා ගන්න අවබෝධයට කාලයක් වෙන් කළා නේ. ඒක ඕනම කාලයක කරන්න පුළුවන් කාලිකයි. එහි පස්සිකෝ. ඒ කියන්නේ ඕනම කෙනෙක් අඬ ගහගෙන ඇවිල්ලා එයාට මේ ධර්මය කතා කරලා කියලා දීලා පෙන්වලා දෙන්න පුළුවන්. හැබැයි එයා දකින්නවත් ඕනේ මනසින්. එයාට S දෙකෙන් දකින්න බෑ මේක. S දෙකෙන් දකින්න බෑ. එයා මනසින් දකින්න නම් එයා මනසට මේ ධර්මයන් ඇතුල් කරගන්න ඕනේ. එහි පස්සිකෝ. ඕන කෙනෙක් ගෙන්නලා පෙන්වන්න පුළුවන්. සත්‍යද අසත්‍යද කියලා. පච්චත්තම් වේතිතබ්බෝ විඤ්ඤෝ හීති. හැබැයි තම තමන්ගේ මානසික මට්ටම අනුව තමයි අවබෝධය. මේකත් හොඳට මතක තියාගන්න. තම තමන්ගේ මානසික මට්ටම. ඒ මානසික මට්ටම අපි භවයෙන් භවයට අරගෙන ආපු ශක්තියක්. පෙර භවයේ ඒ පුහුණුව අපි ලබලා තියෙනවනම් වර්තමානයේ ධර්මයන් සිහි කරනකොටම ඒ පුහුණු වෙච්ච ශක්තිය මතුවෙනවා. ඒකනේ ඕනම දෙයක් අපි යම් ටික දවසක් අපි යම් පුහුණු වුණොත් ඊට පස්සේ ඒක තම නිකම්ම අපිට කවුරුවත් නැතුව අපිට ඒ කටයුත්ත කරන්න පුළුවන්. යන්නේ ඔය දැන් පෙර සංසාරේ යම් කිසි කෙනෙක් මේක හොඳට පුහුණු කරන් ඇවිල්ලා තියෙනවනම් එයාට මේක සනෙන් වැටහෙනවා. සනෙන් අවබෝධ වෙනවා. සනෙන් තේරෙනවා. ඒ ධර්මයේ ගුණ මම කෙටියෙන් කියන්නේ මේ මොකද ශ්‍රද්ධාව කියන ධර්මතාවය පළමුවෙන් ඇති කරගත යුතු ධර්මතාවයයි. මොකද අර ඉවත් කළ යුතු ධර්මයන් ඉවත් කරන්න නම් මේ ධර්මයන් මෙනෙහි කරනකොට ඒ ඉවත් කළ යුතු ධර්මයන් නිකම් ඉවත් වෙනවා. මෙච්චර කාලයක් සිත තුළ ලැබුම් අරගෙන තිබ්බ කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ඒවා අර බුදුගුණ මෙනෙහි කරන සිත. ඒතකොට බුදුගුණ තුළ සිත තියෙන්නේ අර පහම එළියේ. ඒ පස් දෙනා එක්කෙනෙකුටවත් ඇතුල් වෙන්න බෑ. මොකද සිතේ ස්වභාවය තමයි එකවර ගන්න පුළුවන් එක සිතුවිල්ලක් විතරයි. මේ ලෝකේ කිසි කෙනෙකුට සිතුවිලි දෙකක් එකවර අරමුණු කරන්න බෑ. ඒක ස්වභාවයෙන්ම සිද්ධ වෙන සිද්ධාන්තයක්. සිත් දෙකක් එකවර හදන්න බෑ. එක සිතක් ඇති වෙලා නැති වෙන්න ඕනේ තව සිතක් හටගන්න. ඒ සිත ඇති වෙලා නැති වෙන්න ඕනේ තව සිතක් හටගන්න. සිත් දෙකක්. ඒ කියන්නේ රූපයක් බලන සිත ශබ්දයක් අහන්න බෑ. ශබ්දයට සිත යොමුනොත් රූපය පිළිබඳව සිත නැහැ. ගන්ධයට සිත යොමු කළොත් ශබ්දයත් රූපය පිළිබඳව සිත නැහැ. රසයට සිත යොමු කළොත්
ගන්ධය පිළිබඳවත්, ඇහිම පිළිබඳවත්, රූප දැකීම පිළිබඳවත් සිත නැහැ. එකවර හටගන්න එක සිතක් විතරයි. ඒකම ශරීරයට දැනෙනවා නම් යම් පහසක් අර සිත් හතරම නැහැ. මොකද්ද? රස දැන ගැනීමේ සිත හා ගන්ධ සුවඳ දැන ගැනීමේ සිත, ඇහිීමේ සිත හා දැකීමේ සිත එකක්වත් නැහැ. ඒක නිසා හොඳට ඒක ඕනනම් Tamanට පරීක්ෂණය තුළින් සත්‍ය අසත්‍ය තේරුම් ගන්න පුළුවන්. එකවර හටගන්න එක සිතයි කියන කාරණය. එහෙනම් අපි අර නීවරණ ධර්මයන් සිත තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බුදුගුණ තුළ සිත තිබ්බා. දැන් මේක කමඨහනක් ගත්තේ. කමඨහන කියන්නේ කර්මස්ථාන කියලා කියනවා. කර්ම කියන්නේ සිතුවිලි, ස්ථාන කියන්නේ තැනක්. ඒතර අපේ සිතුවිලි පවතින්නේ අර මම මුලින් සඳහන් කළ ආකාරයට නිරන්තරයෙන්ම නීවරණ තුල. ඒතර දැන් අපි ඒ වයින් කර යුතුය වනේ. මොකද නිවන වහනේවනේ. නීවරණ කියන්නේ නිවන වහනේවා. ඒ නිසා අපි ඒවා සිතෙන් ඉවත් කරන්න ඕනේ, අයින් කරන්න ඕනේ. මේවා අයින් වෙනවද කියලා දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. ඒ වෙනුවට මේ සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා වැඩෙනවද කියලාත් දැනගන්නත් ඕනේ, දැක ගන්නත් ඕනේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ගුණයන් මෙනෙහි කිරීම ආරම්භ වෙච්ච තැනම අර පස් දෙනාව සිතෙන් එළියේ. ඒ සිතුවිලි නෑ. ඒතර බුදුරජාණන් වහන්සේ අපි ගුණයන් මෙනෙහි කරන අරහං. ඒ තථාගතයන් වහන්සේට අරහං කියන්නේ. ඒතර අපි දන්නවා අරහං කියන්නේ නික්ලේශී නිසා. කෙලස් හට නොගන්න තැනට සිතපත් කරගත්ත නිසා අරහං. නික්ලේශී කියන්නේ ඒකයි. ඒතර කෙලස් කියන ඒවා අපි දන්නවා. අපි අඳුර ගන්න ඕනේ. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි, මානයයි, දිට්ඨියයි, විචිකිච්ඡාවයි, තීන මිද්දයයි, උද්ධච්චයයි, අහිරිකයයි, අනෝතප්පය. මෙන්න මේවා කෙලස්. ඒ කියන්නේ කෙලස් කියන්නේ සිත අපිරිසිදු කරන ඒවා, සිත දූෂ්‍ය කරන ඒවා, සිත කිලිටි කරන ඒවා. ඒවා තථාගතයන් වහන්සේගේ සිත තුළ නැහැ. ඒතකොට අපි බලන අපේ සිතත් එක්ක සම්බන්ධ කරලා. අපේ සිත තුළ ඒවා තියෙනවද? ඔව්. අපේ සිත තුළ තියෙන ඒවා. ඒකට තමයි දකින්න තමයිගේ සිත තුළ තියෙන කෙලස්. ඒ කෙලස් ටික අපි අඳුර ගන්න ඕනේ. ඒකයි මම අර ඉස්සෙල්ලා කිව්වේ සිත ගැන බලන්න ඕන කියලා. දැන් ඒතකොට අපි දැන් මේ කරන්නේ සිත ගැන බැලීමක් කරන්නේ. මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ගුණයන් කොහොමද කියලා අපි හිතන ගමන් ඒවා අපේ සිත තුළින් බලන අපේ සිත තුළ තියෙනවද කියලා. අන්න භාවනාවේ මූලික ආරම්භයේදී අපි කරන්නේ ඒකයි. එතකොට අපි නිකම්ම වැටිලා තියෙනවා සිත ගැන බැලීමේ අභ්‍යාසයට. ඒ පළවෙනි කාරණය. කියන්නේ මුලින්ම සිත ගැන බලන්න ඕනේ කියලා. ඊට පස්සේ සිත හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ සිත පාලනය කරන්න ඕනේ. ඊට පස්සේ සිත පිරිසිදු කරන්න ඕනේ. ඊට පස්සේ සිත දියුණු කරන්න ඕනේ. පිරිසිදු වෙච්ච සිතයි දියුණු වෙන්නේ. පාලනය කරපු සිතයි පිරිසිදු වෙන්නේ. ඒතකොට බලපු සිතයි හඳුනාගන්න. හඳුනාගත්ත සිතයි දෙකට වෙන් කරලා හොඳ නරක විනිශ්චයට යන්න. මේවා හොඳයි සිත තුළ තියාගන්න, මේවා නරකයි. එතකොට විනිශ්චයකට යනවා හොඳ නරක පිළිබඳ. එතකොට පාලනයක් වෙනවා. ඒ කියන්නේ නරකේ වයින් කරනවා, හොඳ ඒවත් ටිකට සිතට ඉඩ දෙනවා. ඒ තමයි සද්ධාව, සතිය, වීරිය, බෞද්ධතා බව, එතකොට කරුණාව, මෛත්‍රිය. ඒවට අපේ සිත තුළ ඉඩ දෙනවා. වීරි, සති, සමාධි, ප්‍රඥා ඒවට අපේ සිත තුළ ක්‍රියාත්මක වෙන්න වැඩෙන්න ඉඩ දෙනවා. අර ඒවා අපි අයින් කරනවා. මොනවාද? නීවරණ. ඒතර සිත ගැන බලලා සිත හඳුනාගෙන ඊට පස්සේ සිත පාලනය කරනකොට ඊට පස්සේ සිත නිකම්ම පිරිසිදුයි. පිරිසිදු සිත දිනු කරන්න පුළුවන්. ධ්‍යාන උපදවන්න පුළුවන් පිරිසිදු සිතට. රූපාවචර ධ්‍යානයක් උපදවනවා නම් එතන සිත පිරිසිදු වෙන්න ඕනේ. తాවකාලික වශයෙන්. ධ්‍යාන తాවකාලිකයි. ඒකට తాවකාලික වශයෙන් හරි පිරිසිදු වෙන්න ඕනේ. නීවරණයන්ගෙන්. රූපාවචර ධ්‍යානයක් උපදවනවා නම් ඒ නීවරණයන්ගෙන් සිත පිරිසිදු වෙන්න ඕනේ. නීවරණයන් බැහැර වෙන්න ඕනේ. රූපාවචර ධ්‍යානයටත් බාධා කරන්නේ නීවරණ. රූපාවචර ධ්‍යානයටත් බාධා කරන්නේ නීවරණ. කාමාවචර කුසලයට බාධා කරන්නේ නීවරණ. විදර්ශනා භාවනාවට බාධා කරන්නේ නීවරණ.
මේ නීවරණ කියන එක සෑම දෙයකටම බාධාවක්. සෑම තැනකදීම සෑම දෙයකටම බාධා කරන ධර්මතා පහක් තමයි නීවරණ කියන්නේ. එහෙනම් ඒ ධර්මයන් අපේ සිතෙන් ඉවත් වෙනවද කියලා බලන්න ඕනේ. తాවකාලික වශයෙන් ඉවත් වෙන්නේ මේක මුල් අවස්ථාවේදී එකපාරට අවසන් කරන්න බෑ. මේ කාමරාගය, පටිඝාදී ඒවා සහමුලින්ම අවසන් වෙනකොට මාර්ගඵල ලැබලා ඉවරයි. ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද කාමච්ඡන්දේ ව්‍යාපාදයේ අවසන්. අනාගාමී මාර්ගයේදී. එතන ඉවරයි. මේ තව තියෙනවා රූප රාග මාන උද්දච්ච විච්ඡ ඒවා තියෙනවා. ඒවා අරිහත්ත්වයේදී නැති වෙන්නේ. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේගේ ගුණයන් මෙනෙහි කරනවා. එතකොට තථාගතයන් වහන්සේගේ සිත තුළ ආනේ ලෝභයල් නැහැ, ආසාවල් නැහැ. ඒතර අමනාප ගති නැහැ. තථාගතයන් වහන්සේ උතුම් නුවණින් යුක්තයි, මෝහයෙන් මිදිලා. මෝහයෙන් මිදිලා කියන්නේ ලෝභයටයි, ද්වේෂයටයි සිත තුළ ඉඩ නැහැ. ඒක තමයි මෝහයෙන් මිදීම. මොකද ලෝභයයි, ද්වේෂයයි තමයි මේ සෑම අකුසල ධර්මයකටම මූලික වෙන්නේ. ඒ නිසා ලෝභයයි, ද්වේෂයයි නැත්තම් එතන අනිවාර්යයෙන් මෝහය නැහැ. මෝහය නැත්තම් ලෝභයයි, ද්වේෂයයි, මෝහයත් නැත්තම් මානයත් නැහැ. තොර දිට්ඨියක් නැහැ. ඇයි? මේ නිවැරදිව මෙනෙහි කිරීම තුළ දිට්ඨියක් නැහැ. විචිකිච්ඡා, තීන මිද්ද, උද්ධච්ච, හිරික, අනෝතප්ප මේ සියලු ධර්මයන් සිතින් අයින් වෙනවා. ඒවා අයින් කරන්න ඕනි. එහෙනම් තථාගතයන් වහන්සේගේ ඒ අරහං ගුණය අරගෙන අපි මෙනෙහි කරනවා. ඒක බුද්ධානුස්සති. ඒක කමඨහන. ඒ වගේම තථාගතයන් වහන්සේගේ මහා කරුණාවක් තිබුණා, මහා මෛත්‍රියක් තිබ්බා. සියලු ලෝක සත්‍ය කෙරේ එකම සිතින් එකම මෛත්‍රිය. ලෝකේ මිනිස්යන්ට කියලා වෙනම මෛත්‍රියක්, සත්තුන්ට කියලා වෙනම මෛත්‍රියක්, යක්ෂයන්ට, බ්‍රහ්මයන්ට, අන්‍ය පරිබ්‍රාජකයන්ට, අන්‍ය තීර්ථකයන්ට කියලා සිතේ වෙන් වශයෙන් මෛත්‍රියක් නේ. එකම මෛත්‍රිය. තිරිසන් සත්‍යයටත්, ප්‍රේතයන්ටත්, මනුෂ්‍යයන්ටත්, නිරේ නිර්සතුන්ටත්, දිව්‍ය ලෝකේ දෙවිවරුන්ටත්, බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ටත්, මේ සෑම කෙනා අසඤ්ඤතලයේ අසඤ්ඤ සත්‍යයන්ටත් එකම මෛත්‍රිය. දැන් අපි බලනවා අපේ සිතත් එහෙමද? නෑනේ. අපේ මෛත්‍රිය තියෙන්නේ gedare ඉන්න අයටත් වෙනස් ආකාරයට. එහෙම තියෙනවා. තමන්ගේ දරුවෝ හිතුවක්කාර වුණොත් එයාට තියෙන මෛත්‍රිය සිතෙන් අයින් වෙනවා. තමන්ගේ අරමුණට කීකරු වෙච්ච දරුවන්ට තමන්ගේ සිතේ මෛත්‍රියක් තියෙනවා. ඒතකොට කොහොමද අපි නිවන් දකින්නේ? අපිට නිවන් දකින්න බෑනේ එතකොට. එකම පවුලෙන් වැඩෙන දරුවන්ටත්, සහෝදරයන්ටත්, ඥාතීන්ටවත් අපට එකම ආකාරයේ මෛත්‍රියක් පවත්වන්න බැරි නම් අපි කොහොමද නිවන් දකින්නේ? අන්න බුදුරජාණන් වහන්සේගේ ගුණය පිළිබඳව අපි මෙනෙහි කරනවා. මෛත්‍රී ගුණය, කරුණා ගුණය, මහා කරුණාව. ඒ කරුණා සිතින් තමයි අර මහා කරුණා සමාපත්තියට සමවදින්නේ. අද කවුද මගෙන් ප්‍රයෝජන ගන්නේ? අද කවුද මේ ධර්මය අවබෝධ කරන්නේ? අද කවුද මම මේ සංසාර දුකෙන් මුදවන්නේ? කියලා ඒ මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකය දිහා බලනවා. නේද? අපි බලන්නේ එහෙමද? තවත් කෙනෙක් දුකින් මුදවන හැටිද අපි බලන්නේ? එහෙම නැත්නම් අපේ ලාභ ප්‍රයෝජනද අපි බලන්නේ? එතකොට ධහමට පටහැනිනේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ගුණයන්ද අපේ සිත තුළ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කරුණාවද අපේ සිත තුළ තියෙන්නේ. තථාගතයන් වහන්සේගේ සිත තුළ තියෙන මෛත්‍රියද අපේ සිත තුළ තියෙන්නේ. නෑනේ. අන්න දකින්න තමන්ගේ සිතේ වෙනස බුදුරජාණන් වහන්සේගේ සිතත් එක්ක සම්බන්ධ කළා. අපෝ අපේ සිත මොනතරම් වෙනස්ද? අපේ සිත මොනතරම් කිලිටිද? අපේ සිත මොනතරම් ක්ෂණේ දූෂ්‍ය වෙනවද? ඒතර බුදුරජාණන් වහන්සේ නික්ලේශී. ඒ නිසා තථාගතයන් වහන්සේට අරහං කියනවා.
එහෙනම් ඒ තුළ ඇති වෙන්නේ සද්ධාව. සද්ධාව කියන්නේ පැහැදීම. සද්ධාව කියන වචනේ අර්ථය තේරීම තමයි ඒ නිවැරදි දේ පිළිබඳව පැහැදීම. අපි තවත් එකක් අරන් බලනවා. මේ මොකක්ද? සම්මා සම්බුද්දයි කියනවනේ. එයි මේ සම්මා සම්බුද්දයි කියන්නේ. සම්මා සම්බුද්දයි කියන්නේ සියල්ල දන්නවා, සියල්ල දකිනවා. සියල්ල දන්නවා, සියල්ල දකිනවා. ඒ නිසා සම්මා සම්බුද්දයි. එතකොට අපි සියල්ල දන්නවද? සියල්ල දකින්නවද? නෑ. බුදුරජාණන් වහන්සේට කෝටි දසදහසක් සක්වලවල් එකම මිදුලක් වගේ පේනවා. අපිට දොරකඩ හිටගත්තාම මිදුල විතරයි පේන්නේ, වත් කෙරවලවත් පේන්නේ නෑ. ඈත තියෙන ඒවා දකින්න බෑ. බුදුරජාණන් වහන්සේට සක්වලවල් කෝටි 10000ක් එකම මිදුලක් වගේ පේනවා. අයන මොනතරම් ශ්‍රේෂ්ඨද පුච්චලයා. ඒතර එයා සියල්ල දකින්නේ නැද්ද? එයා සියල්ල දකිනවා. සත්‍යංගේ සසර ගමන දකින බුදුරජාණන් වහන්සේ. මේ සත්‍ය කොහේ ඉඳලාද මෙහෙට ආවේ? මෙයාගේ සිතේ ස්වභාවයන් කොහොමද? මෙයාගේ සිතේ කෙලෙස් වල තියෙන අඩු වැඩි ස්වභාවයන් කොහොමද? ඒ සියල්ල දකිනවා. දැන් මේ කරන්නේ භාවනාවක් ඒ කියන්නේ මූලික භාවනාවක්. මේකට කියන්නේ බුද්ධානුස්සති. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් අනුව සිටීම. ତර මෛත්‍රිය ගැනත් අපි කතා කළා. මෛත්‍රී භාවනාවක්. සියලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. දැන් මෙන්න මේවෙන් මූලික භාවනාව ආරම්භ කරන්න පුළුවන්. එතකොට අපිට මේකට කිසිම වියදමක් යන්නේ නැහැ. මහන්සියක් නැහැ. දවසට විනාඩි කිහිපයක් හරි අපි වෙන් කරගෙන කාලය හදාගෙන කාලය වෙන් කරගෙන අපි මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කියලා හිතනවා. එම ටික වෙලාවක් හිතලා සියලු ලෝක සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා හිතනවා. ඉතින් ওই විදිහට විනාඩි 10ක් විතර Tamanටත් බාහිර ලෝකයටත් මෙත් වඩන්නකෝ. ඒ තුළ මොකක්ද ඇති වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ සිතට අපි කිට්ටු වෙනවා. ටික ටික කිට්ටු වීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් හා ඥානයන් මෙනෙහි කරනකොට අපිට ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ වගේම අර Taman නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. එහෙම ටික වෙලාවක් හිතලා සියලු ලෝක සත්‍යවම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා එහෙම හිතනකොට අර බුදුරජාණන් වහන්සේගේ සිත තුළ ඇති වෙලා තිබුණ සියලු සකල ක්ලේශයන් ප්‍රහීන කරලා ඒ උපදවාගෙන තිබුණ අසීමිත කරුණාව, අසීමිත මෛත්‍රියක සීමාවක් නැහැ. ඒකට නිසා ඒකට කියන්නේ අප්‍රමාණ. ඒ කරුණාවයි මෛත්‍රියයි දෙකයි අප්‍රමාණ දෙකක්. චෛතසික 52 අතරින් එකෙන් 25ක් සෝබන චෛතසික. ඒ සෝබන චෛතසික 25 ඔය දෙක අප්‍රමාණයි. ප්‍රමාණ කරන්න බෑ. අනිත් ඒවාට ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් දොර අපි ඒ විදිහට අපේ සිත තුළ මෛත්‍රිය වැඩෙනවා නම් අපි තථාගතයන් වහන්සේගේ ගුණයන් හා ඥානයන්ට අපි කිට්ටු වෙනවා. කිට්ටු වෙනවා කියන්නේ තථාගතයන් වහන්සේ කෙරෙහි පහදිනවා. පැහැදීමක් ඇති වෙනවා. ඒ පැහැදීමට කියන වචනය තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි විතරක් පැහැදීමට නෙමෙයි. ධර්මයේ කෙරෙහි. අපි කියව ධර්මයේ. ඒතර ඒක වෙන්නේ එතකොට ධම්මානුපස්ස. එහෙම නැත්නම් ධම්මානුස්සති එකට කියන්නේ. බුද්ධානුස්සති, ධම්මානුස්සති. ඒතර ධර්මයේ අනුව සිතනවා. ඒ කොහොමද? ධර්මයේ සුවක්කාතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිසුවක්කාතයි කියලා. සුවක්කාතයි කියන්නේ වචනේ තේරුම මොකද්ද? මුල යහපත්, මැද යහපත්, අග යහපත්. මොකද්ද මුල? අපි ගමු පන්සිල් කියලා. ඒක මේ ලෝකයේ ඉන්න ඕන මිනිස්සෙකුට ආරක්ෂා කරගන්න පුළුවන් කරුණු පහක් නේ. ඕනම කෙනෙකුට ආරක්ෂා කරගන්න පුළුවන් කරුණු පහක් තමයි පන්සිල් කියන්නේ. සත්තු මරනවා වෙනකොට නොමර ඉන්න පුළුවන්. හොරකම් කරනවා වෙනකොට හොරකම් නොකර ඉන්න පුළුවන්. කාමයේ වර්ධව හැසිරෙනවා වෙනකොට කාමයේ වර්ධව හැසිරෙන්නේ නැතුව ඉන්න පුළුවන්. බොරු කියනවා වෙනකොට බොරු නොකිය ඉන්න පුළුවන්. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා වෙනුවට ඒව නොකර ඉන්න පුළුවන්.
දැන් මේව කරන්නත් පුළුවන් නොකර ඉන්නත් පුළුවන්. එතන අපි යොදා ගන්න නොකර ඉන්නේ මේ පැත්තට. ඒ කියන්නේ සිල් ආරක්ෂා කරන පැත්තට. දැන් මුල හොඳයිනේ. දැන් මේක මේ ලෝකේ කවුද නරකයි කියන්නේ? සත්තු මරන්න නැත්නම්, හොරකම් කරන්න නැත්නම්, වැරදි කාම සේවනයන් කරන්න නැත්නම්, බොරු කියන්නේ නැත්නම්, කේලාම් කියන්නේ නැත්නම්, පරුෂ වචන වලින් කතා කරන්න නැත්නම්, මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන්න නැත්නම්, ඒක මේ ලෝකේ නරකයි කියන්නේ කිසිම කෙනෙක් මේ ලෝකේ තාමත්ම හොඳ කරුණ හැටියට ඕනම කෙනෙක් පිළිගන්නවා. එහෙනම් මුල හොඳයි. මැද හොඳයි. ඒ මොකද්ද මැද? අපි මැද ගමු රූපාවචර අරූපාවචර ධ්‍යාන හැටියට. රූපාවචර ධ්‍යානයක් උපදවාගෙන තියාගෙන හිටියත්, අරූපාවචර ධ්‍යානයක් උපදවාගෙන තියාගෙන හිටියත්, එයාට වර්තමාන භවය තුළ නිරයට යන්නේ නැතුව, പ്രേත ලෝකයේ තිරිසන් ලෝකයට යන්නේ නැතුව, ඒ ධ්‍යානය අරමුණු කරලා අවසාන අවස්ථාවේ චුතිසිතේදී ඒ ධ්‍යානයන් අරමුණු කරලා ඒ ධ්‍යානයට සමවැදිලා ඒ ධ්‍යානයට අනුකූල බ්‍රහ්ම ලෝකයක ප්‍රතිසන්දි ගන්න පුළුවන්. පහළ වෙන්න පුළුවන්. ඒතකොට මැදත් හොඳයිනේ. මැදත් හොඳයි. හැබැයි ඒක ඉතින් කල්ප ගණක් හිටියත් ඒක తాවකාලිකයි කියන එකත් නිවැරදිව තේරුම් ගන්න. මොකද ධ්‍යාන උපදවා ගත්තට නිවන් දකින්න බෑ. ධ්‍යාන පාදක කරගෙන විදර්ශනා වඩලා නිවන් දකින්න පුළුවන්. එහෙනම් ධ්‍යාන කියන්නේ ලෞකික එකක්. ඒක සංසාරයේ ඇවිදින කටයුත්තක්. ඒක ඇවිදින්න පුළුවන්. හැබැයි මේ ධ්‍යානයට අනුකූලව දීර්ඝ කාලයක් අර නීවරණ සිතින් බැහැර කරලා තියාගෙන, ඒකට කියන විස්කම්බන කියලා. සෑහෙන කාලයකට පංච නීවරණ අයින් කරලා නීවරණයන්ගෙන් තොරව සිත පවත්වන්න පුළුවන්. දැන් මැද අග තමයි සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත්. බලන්නකො එතකොට. මුලත් හොඳයිනේ. මැදත් හොඳයි ඉතින්. අග හොඳටම හොඳයි. ඒ මොකද සෝවාන් වුණොත් යම් කිසි කෙනෙක් එයා අය කවදාවත් නිරය, තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ කියන මේ දුගති තුනෙන් එකකවත් පහළ වෙන්නේ. නිරේ, තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ. ඒකට සතර අපාය යන්නේ. ඒක නිරේ මිදෙනවා. ඒතර പ്രേත ලෝකෙත් නැහැ. තිරිසන් ලෝකෙත් නැහැ. තිරිසනුත් අපාය. പ്രേතත් අපාය. නිරයත් අපාය. එහෙනම් දැන් ඒ මිදීම චුල්ලසෝතපන්නේ. චුල්ලසෝතපන්න වෙච්ච පුච්චරේ ඒව උපදින්නේ. එන එක හොඳයිද? කවමදාවත් නැහැ නේ අයි. කවමදාවත් ඒ නාම රූප ධර්මයන් ඒ ස්ථානවල පහළ වෙන්නේ නැහැ. പ്രേත ලෝකෙත් පහළ වෙන්නේ නාම රූප ධර්මයක්. තිරිසන් ලෝකේ පහළ වෙන්නේ නාම රූප ධර්මයක්. නිරේ පහළ වෙන්නේ නාම රූප ධර්මයක්. තර සෝවාන්ච්ච පුච්චරේකට මේ නාම රූප දෙක ඔය කිසි තැනක පහළ වීමක් ආයි සිද්ධ වෙන්නේ. භව 7යි. 8 වෙනි වාරේ ප්‍රතිසන්දියක් නැහැ. නියත වශයෙන්ම නිවන් දකින්න. එහෙනම් අග කොච්චර හොඳයිද? අග කොච්චර හොඳයි. ඒතර සකෘදාගාමී වෙන පුච්චරේකට අර සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන සහ මුලින් අවසන්ය. ඒකට යාට තව 7ක් තියෙනවා. කාමරාග, පටිඝ. ඊගාවට යා කාමරාගයේ, පටිඝයයි තුනී කිරීම සඳහා තමයි මහන්සි ගන්නෙ ඒ සකෘදාගාමී මාර්ගයේදී. අනාගාමී මාර්ගයට එනකොට ඒ කාමරාග, පටිඝ තුනී වෙලා අනාගාමී ඵලයට එනකොට කාමරාගයේ, පටිඝයයි සහ මුලින් අවසන්. දැන් එතකොට යා කාම ලෝකෙට එන්නෙම නෑ. මනුෂ්‍ය ලෝකෙට එන්නෙත් නෑ. දිව්‍ය ලෝකවල යන්නෙත් නෑ. ඒතර යාලා ප්‍රතිසන්දි ගන්නේ සුද්ධාවාස පහෙන් එකක. එහෙනම් අග හොඳයිද? තම තමම හිතලා බලන්න. අවියාතප්ප සුදස්ස යකනිට සුද්ධාවාස පහයි. ඒ පහෙන් එකක ප්‍රතිසන්දි අරගෙන පිළිවෙලින්නේ පහම හරි. එහෙම නැත්නම් ඊට මැදකදී හෝ එයා පිරිනව පානවා අනිවාර්යයෙන්ම. ඉතිරි ක්ලේශයන් ටික ප්‍රහීන කරලා. එහෙම නැත්නම් යම් කිසි කෙනෙකුට දිගටම යනවා මනුස්ස ලෝකෙදී. සියලු කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ සියලු ලෝකයන්ගෙන් පහළ නොවෙන තැන, සකස් නොවෙන තැන,
පිළියෙල නොවන තැන ඒ නිවන. ඒ උතුම් වූ නිර්වාණය අවබෝධ කරගෙන මේ සංසාර ප්‍රවෘත්තියෙන් ගැලවෙනවා. සසර පැවැත්මෙන් ගැලවෙනවා. ඒතර සසර පැවැත්මෙන් ගැලවෙනවා කියන්නේ එහෙනම් යා දුකෙන් ගැලවෙනවා. දුකෙන් නිදහස් වෙන සදහටම. එහෙනම් අගත් හොඳයිද? හිතලා බලන්න. කල්පනා කරලා බලන්න. විමසලා බලන්න. මුලත් හොඳයි, මැදත් හොඳයි, අගත් හොඳයි. අන්න ධර්මයේ කෙරේ පහදිනවා. ධර්මයේ කෙරේ පහදිනවා කියන්නේ ශ්‍රද්ධාව. ඒතර අර බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ තථාගතයන් වහන්සේගේ ගුණයන් හා ඥානයන් කෙරෙහි මෙනෙහි කරලා ඇති කරගත් ඒ බුද්ධානුස්සති භාවනාව තුළින්, මේ පරීක්ෂණය තුළින් ධර්මයේ පිළිබඳව පරීක්ෂා කරලා හොඳ නරක විනිශ්චයට ගියා. හොඳයිද නරකයිද කියලා. හොඳයි, මුලත් හොඳයි, මැදත් හොඳයි, අගත් හොඳයි. ධර්මයේ කෙරෙහිත් පහදිනවා. මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පස්සේ දැන් අවුරුදු 2560 ගණනක් වෙනවනේ පිරිනිවන් පාලා. මේ ධර්මය රැගෙන ආවේ කවුද? කොහොමද ගෙන ආවේ? ගෙන ආවා මුඛ පරම්පරාවෙන්. මුඛ පරම්පරාවෙන් කියන්නේ වචන වලින් හුවමාරු කරගෙන. එයාලා වයසට යනකොට තරුණයිට කියලා දුන්නා. එයාලා වයසට යනකොට ඊගාවට එන තරුණ පරම්පරාවට කියලා දුන්නා. එයාලා වයසට යනකොට ඊගාවට එන තරුණ පරම්පරාවට කියලා දුන්නා. මතකයෙන් අරන් ආවේ අවුරුදු 10 ගානක්. ඒතර මතකයෙන් අරන් ඇවිල්ලා ඊට පස්සේ ග්‍රන්ථ ආරූඪ කළා. ඒ ග්‍රන්ථ ආරූඪ කරලා එහෙනම් අපට ධර්මයද දායාද කළා තියෙනවා. ඒතර කවුද ගෙනාවේ? මහා සංඝරත්නය. එන මහා සංඝරත්නය ශ්‍රේෂ්ඨයි. ඒ රහතන් වහන්සේලා අරන් ආවේ. අනාගාමී අය අරන් ආවේ. සකෘදාගාමී මා අය අරන් ආවේ. සෝවාන් වෙච්ච අය අරන් ආවේ. පෘථග්ජන වශයෙන් ඉන්න බුද්ධියෙන් ඒව රඳවගෙන, මනස රඳවගෙන නැවත නැවත මෙනෙහි කරලා, නැවත නැවත සිහි කරන දවසකට කීප වාරක් සිහි කරනවා, කීප වාරක් සාකච්ඡා කරනවා, නැවත නැවත මෙනෙහි කරනවා, නැවත නැවත සාකච්ඡා කරනවා. ඔය ආදි වශයෙන් තමයි ගෙනාවේ මුලින්. එහෙනම් ඒ අරගෙන ආවේ මහා සංඝරත්නය. ග්‍රන්ථාරූඪ කරේ. ඒ කියන්නේ පොත්වල ලිව්වෙත් මහා සංඝරත්නය. අදටත් මේ උතුම් ධර්මයේ නිවැරදිව දේශනා කරන්නෙත් මහා සංඝරත්නය. අන්න පහදිනවා. අන්න පැහැදීම. තොර බුද්ධ රත්නය, ඒකයි මම මුලින් කිව්වේ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියන මේ ත්‍රිවිධ රත්නයට වඩා වටින දෙයක් මේ ලෝක ධාතුව තුල නැහැ. එයි සියලු දුක් වලින් මුදවන්නේ තුනුරුවන් සරණ ගියයි. සියලු දුක් වලින් නිදහස් වෙන්නේ තෙරුවන් සරණ ගියයි. තෙරුවන් සරණ නොගිය කිසි කෙනෙක් සියලු දුක් වලින් නිදහස් වෙන්නේ නැහැ. එහෙනම් අන්න සද්ධාව යට ඇති වෙනවා. ඒතර සද්ධාව මතු කරගත්තා, නීවරණ ඈත් කරලා තියෙනවා. මෙන්න භාවනාවේ මූලික අවස්ථාව. මේ භාවනාවේ මූලික අවස්ථාවන්. එතකොට එයා දකිනවා, එයාට තේරෙනවා, වැටහෙනවා මම මෙච්චර කාලයක් මගේ සිත තුළ ක්‍රියාත්මක වෙච්ච පංච නීවරණ වෙනුවට මම දැන් අලුතෙන් දෙයක් මම මගේ සිත තුළ මතු කරගන්නවා. අලුතෙන් දෙයක් මගේ සිත තුළ මම මතු කරගන්නවා. මොනවාද? ශ්‍රද්ධාව. අනිත් එක වීරිය. ඒ විදිහට ධර්මයේ මෙනෙහි කරන්න නම් වීරියක් ඕනේ. ඒතර වීරිය තමයි ඒකට කියන්නේ සම්මා වායාම. ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගයට නිවැරදිව අවතීර්ණ වෙලා උත්සාහයක් නැතුව, කවදාවත් උත්සාහයක් නැතුව මේ ධර්මයන් මෙනෙහි කරන්නත් බෑ. මේ ධර්මය ඉගෙන ගන්නෙත් නෑ. මේ ධර්මයන් අවබෝධ කරගන්නෙත් නෑ. උත්සාහයක් නැත්තම්, වීරියක් නැත්තම්, සම්මා වායාමයක් නැත්තම්, උනන්දුවක් නැත්තම්, ඕනකමක් නැත්තම්. එහෙනම් වීරිය. ඒතර එතෙන්දි වැඩෙන වීරියක්, ඒ වීරිය නිවැරදි දේ නිවැරදිව අවබෝධ කරගැනීමේ වීරියක්, උත්සාහයක්, උනන්දුවක් වැඩෙන්නේ. ඒක ඕනි. ඒතර සද්ධාව ඕනි. ඒතර තමන් බලන්න ඕනේ. තමන් මේ බුද්ධානුස්සති, දැන් අපි ගත්තේ ධම්මානුස්සති, සංඝානුස්සති, අපි තුනක් ගත්තා. ඒතර මෛත්‍රිය අපි ගත්තා. ඒතර මේක ඔක්කොම කමඨාන, කර්මස්ථාන. ඒතර ඒ එකින් එක මෙනෙහි කිරීම තුළ මේ ධර්මතා පහ මතුවෙනවද? මොන ධර්මතා පහද? සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. ඒ පහ මතුවෙනවා. ඒ මතුවෙනකොට අරගොල්ලෝ
අයින් වෙලාද ඉන්නේ. මේ අලුතෙන් මතු කරගන්න ධර්මයන් සිත තුළ ක්‍රියාත්මක වෙනකොට අර නීවරණ සිතින් ඉවත්ද කියලා හොඳට බලන්න ඕනේ. තේරෙනවා Tamanට, වැටහෙනවා. Taman දකිනවා. මේ ධර්මතා පහෙන් එකක්වත් නැහැ. කාමච්ඡන්දයත් මගේ සිතේ මේ පරීක්ෂණය කරන වෙලාවට කාමච්ඡන්දේ නැහැ. මේ පරීක්ෂණය කරන වෙලාවට මගේ සිතේ ව්‍යාපාදේ නැහැ. මේ පරීක්ෂණය කරන වෙලාවට මගේ සිතේ තීන මිද්දේ නැහැ. අලසකම නැහැ. මේ පරීක්ෂණය කරන වෙලාවට මගේ සිත උද්දච්චයට යන්නේ. වික්ෂිප්ත වෙන්නේ. ඈත දුර ගමන් කරන්නේ. මගේ සිතට ක්‍රමක්‍රමයෙන් සැකේ නැති වීගෙන එනවා. සැකේ නැති වෙනවා. ඒතර යා දකින්න නීවරණ සිතෙන් ඈත් වෙලා තියෙනවා. අර නිවනට ගෙනියන නිවනට පක්ෂ. නිවන් දකින්න උදව් කරන උපකාර කරන මතු කරගත යුතු ධර්මතාවයන් ක්‍රමයෙන් මතු වෙනවා කියලා. ඒ පංච බල පංච ඉන්ද්‍රිය. බල ධර්මයන්ුත් ඔවම තමයි. ඉන්ද්‍රිය ධර්මයන්ුත් ඔවම. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. බල ධර්මයන්. බල කියන්නේ ශක්තිමත් ප්‍රබලයි සිත. කුසල පක්ෂේ බලවත් කරනවා. කුසල පක්ෂේ අතිශය ශක්තිමත් කරනවා. මේ ධර්මතා පහ. එතකොට දැන් අපි ඉස්සෙල්ලා කිව්වා සිත ගැන බලන්න ඕනේ. එතකොට සිත හඳුනා ගන්න ඕනේ. එතකොට අපි සිත හඳුනා ගන්න අර බුදුරජාණන් වහන්සේගේ අර නික්ලේශී භාවය හා අපේ සිතේ කෙලෙසන ස්වභාවය පරීක්ෂා කළා. හඳුනා ගන්නවා මේවා අකුසල. එතකොට මේවෙන් සිත අපිරිසිදු වෙනවා. සිත දෝෂ්‍ය වෙනවා. කියලා සිත ගැන බලලා ඒ කෙලෙස් ටික හඳුනාගෙන එහෙනම් අර නීවරණ කියන ධර්මතාවයන් හඳුනාගෙන නීවරණ ධර්මයන්ට එන්න දෙන්නේ නැතුව අකුසල ධර්මයන්ට එන්න දෙන්නේ නැතුව කෙලෙස් වලට ඇතුල් වෙන්න දෙන්නේ නැතුව සිත පාලනය කරනවා. එයාලා දැනගන්නවා මේ පරීක්ෂණය කරන පුච්චලයා යට කියන යෝගී කියලා. ඒ යෝගී පුච්චලයා දැනගන්නවා මේවට සිත තුළ ඉඩ දෙන්න හොඳ නැහැ. මොනවටද? නීවරණ ධර්මයන්ට, අකුසල ධර්මයන්ට හා සිත අපිරිසිදු කරන, සිත කිලිටි කරන ධර්මයන්ට ඉඩ දෙන්න හොඳ නැහැ කියලා එයා නිවැරදිව තේරුම් අරගෙන පාලනය කරනවා. දැන් බලන්න අර මම මුලින් කිව්ව කරුණු ටික මේ පරීක්ෂණය තුළ එකින් එක එනවා, මතුවෙනවා. ඒ තමයි සිත ගැන බැලීම, ඊට පස්සේ සිත හඳුනා ගැනීම, ඊට පස්සේ සිත පාලනය කිරීම. ඒතර දැන් අකුසල් පාලනය කරලා මේ ධර්මතා පහට සිත තුළ ලැබුම් ගන්න ඉඩකඩ සලසලා දෙනවා. සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. ඒතර දැන් වීරියෙන් ඕනේ මේ පරීක්ෂණය කරන්න. ඒතර සද්ධාව දැන් ඇති වෙලා තියෙනවා. වීරිය ඇති වෙලා තියෙනවා. එතකොට තව කාරණයක්, තව ධර්මතාවයක් නිරන්තරයෙන් සහයෝගය දීලා තියෙන බව තමන් එතනදී දකිනවා. ඒ තමයි සතිය. ඒ තමයි සතිය. ඒතර සතිය කියන්නේ මොකද්ද? සිහිය. බුදුගුණ මෙනෙහි කරන්න බාහිරට සිත යන්නේ නැතුව බුදුගුණ මෙනෙහි කරන්න නම් සිහිය එතන පිහිටලා තියෙන්න ඕනේ. බාහිරට සිත යන්න දෙන්නේ නැතුව ධර්මය ගැන මෙනෙහි කරන්න නම් ධම්මානුපස්සති. එතකොට ධර්මය අනුව මෙනෙහි කිරීම බුද්ධානුස්සති, ධම්මානුස්සති. එතකොට ධර්මය අනුව මෙනෙහි කරන්න නම් සිත එතන පිහිටලා තියෙන්න ඕනේ. මහා සංඝරත්නයේ ගුණ මෙනෙහි කරන්න නම් සිත එතන පිහිටලා තියෙන්න ඕනේ. ඒතර ඒ කියන්නේ කමඨහනේ කර්මස්ථානයේ සිත හොඳට රැඳිලා තියෙනවා. බාහිරට යන්නේ නැතුව. දැන් ඒතර බලන්න එතන සතිය වැඩිලා. එතන සතිය බලවත් වෙලා. සතිය ශක්තිමත්. දැන් අර මෙච්චර කාලයක් මතු කරගන්න බැරුව හිටිය, මතු කර නොගත්ත අර ධර්මයන් එක එක මතු වෙනවා. ඒ වෙනුවට මෙච්චර කාලයක් ඉවත් කරගන්න බැරුව ඉවත් නොකල තිබිච්ච ධර්මතාවයන් නීවරණ ඒවා අයින් වෙනවා. ඒවා ඉවත් වෙනවා. ඒ වෙනුවට මේ ධර්මතා පහ ලැබුම් ගන්නවා සිත තුළ. එයා නිරන්තරයෙන් ශ්‍රද්ධාව ගැන මෙනෙහි කරනවා. එයා නිරන්තරයෙන් වීරිය ගැන මෙනෙහි කරනවා. එයා නිරන්තරයෙන් සතිය ගැන මෙනෙහි කරනවා. එයා නිරන්තරයෙන් සමාධිය ගැන මෙනෙහි කරනවා. ඒතකොට සමාධියත් එතනම තියෙනවා. ඒ කොහොමද? අර නීවරණ බැහැර වෙලා තියෙන කාලය තමයි සමාධි කියලා කියන්නේ. පංච නීවරණ ධර්මයන් ක්‍රියාත්මක වෙන කාලය සිත වික්ෂිප්තයි. සිත උද්දච්චයට යනවා.
සිත උද්දච්චයට ගිහිල්ලා පංච නීවරණ ධර්මයන් නම් සිත තුළ ක්‍රියාත්මක වෙන්නේ. දැන් සමාධි. ඒතර සමාධි කියන්නේ නීවරණ ධර්මයන් බැහැර වෙලා තියෙන කාලය. නීවරණ ධර්මයන් බැහැර වෙලා තියෙන කාලය. සමාධි කාලය. ඒතර සමාධියත් එතන ඇවිල්ලා. ඒතර සද්ධාව වැඩිලා තියෙනවා, වීරිය වැඩිලා තියෙනවා, සතිය වැඩිලා තියෙනවා, සමාධියත් වැඩිලා තියෙනවා. නීවරණ ඉවත් වෙලා තියෙන තාක්කල් සිත සමාධිය. සමාධිය කඩන්නෙත් නීවරණය. සමාධියට බාධා කරන්නෙත් නීවරණය. සමාධිය ඇති කරගන්න නොදෙන්නෙත් නීවරණය. හැබැයි නිවැරදිව මෙනෙහි කිරීම තුළ අර සිත ගැන බලනවා. තර සිත හඳුනා ගන්නවා. සිත පාලනය කරනවා. දැන් අර ධර්මතාවයන් හරියට මෙනෙහි කරනකොට නම් මෙනෙහි කරනවා නම් අපිට නිවැරදිව මේ කරුණු සිද්ධ වෙනවා. නිවැරදිව බැලීම, නිවැරදිව හඳුනා ගැනීම, නිවැරදිව පාලනය කිරීම. ඒතර පාලනය කරපු සිත තමයි පිරිසිදු. පිරිසිදු කියන්නේ නීවරණ එන්නේ දැන් එතකොට. තමයි නීවරණයන්ගෙන් බැහැරයි. ඒ තමයි පිරිසිදුයි කියන්නේ. සිත අපිරිසිදු කරන්නේ නීවරණ. ඒතර සිත අපිරිසිදු කරන්නේ නීවරණ. සමාධිය කඩන්නේත් නීවරණ. කාමාවචර කුසලයට බාධා කරන්නේත් නීවරණ. රූපාවචර කුසලයට බාධා කරන්නේත් නීවරණ. අරූපාවචර කුසලයට බාධා කරන්නේත් නීවරණ. විදර්ශනා ප්‍රඥාවට බාධා කරන්නේත් නීවරණ. මාර්ග ඵලවලට බාධා කරන්නේත් නීවරණ. ඒ නිසා තමයි මේ නීවරණ සෑම නිවන වහන ධර්මතාවයන්ම හැටියට බුදුරජාන් වහන්සේ එක හෙලාම දේශනා කළේ. නිවන වහන ධර්මතාවයන්මයි. එහෙනම් පහක් වැඩෙනවා. ඒතර සද්ධා, ඒතර තමයි දකින්න ඕනේ. අනිත් කාරණේ තමයි ප්‍රඥාව. සද්ධාව වැඩිලා නම් යම්කිසි කෙනෙක්ගේ සිත තුළ වීරිය වැඩිලා නම්, සතිය වැඩිලා නම්, සමාධිය වැඩිලා නම් එතන ප්‍රඥාව අනිවාර්යයෙන්ම පිහිටනවා. ප්‍රඥාව කියන්නේ ඥානය. ප්‍රඥාව කියන්නේ නුවණ, බුද්ධිය. එහෙනම් මේ පහ ඒතර ප්‍රඥාව. එහෙනම් පහම වැඩෙනවා. මේ පහ හොඳට බලවත් වෙන්න ඕනේ. හොඳට ශක්තිමත් වෙන්න. ඇයි? මේ පස් දෙනා තමයි අපිව නිවන කරාම අරගෙන යන්නේ ඒ ඉන්ද්‍රිය ධර්මයන් හා බල ධර්මයන් හැටියට. සද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් නම් එතන සද්ධාව බල ධර්මයක්. එතන බල ධර්මයක්. වීරිය ඉන්ද්‍රිය ධර්මයක් නම් ඒක බල ධර්මයක්. සති ඉන්ද්‍රිය දෙවට මම කියන්නේ සද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. තර සද්ධා බලය, වීරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය. ඒක බල ධර්මයන් හැටියට දේශනා කරනවා, ඉන්ද්‍රිය ධර්මයන් හැටියට දේශනා කරනවා. ඉන්ද්‍රිය කියන්නේ අධිපති, බල කියන්නේ ශක්තිමත්. බලය කියන්නේ අපි කියන්නේ බලය කියන්නේ ශක්තිමත්. තොර බල ධර්මයන් හැටියට දේශනා කරනවා, ඉන්ද්‍රිය ධර්මයන් හැටියට දේශනා කරනවා. එයි මේ පස් දෙනාට පුළුවන් නායකත්වයක් අරගෙන දර අධිපතිකම ගත්තාම ඉන්ද්‍රිය ධර්මයන්, ශක්තිමත් වුණාම බල ධර්මයන් අරගෙන යනවා නිවනට. නිවනටම ගෙනියනවා. ඒ නිසා ආරම්භයේදීත් මේ පහ තමයි මතු කරගන්න ඕනේ. ඒ මතු කරගත්ත පහ නැවත යටපත් කරගන්නේ නැතුව ඉදිරියට දිගටම ගෙනිච්චොත් අනිවාර්යෙන් නිවන කරාම අරන් යනවා. එහෙනම් භාවනාවේ මූලික කරුණු ගැන මේ කතා කරේ. ඒතර මෙන්න මේ ආකාරයෙන් අපි දැන් සමතයක් ඉස්සෙල්ලා හදාගෙන යන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමතයක් නැතුව යන්නත් පුළුවන්. ඉතින් ඒක තම තමන්ගේ මානසික මට්ටම අනුව තමයි තීරණය කරගන්න ඕනේ තමයි. තමන්ට යම් ධර්මයක් මෙනෙහි කරනකොට තමන්ගේ සිත එතන ශණයෙන් රැඳෙනවා නම්, එතන සිත ශණයෙන් හිටිනවා නම් එයාට සමාධියක් එහෙනම් තියෙනවා. ඒතකොට සමාධිය කොහෙන්ද? පෙර සංසාරි පුරුද්ද අනුව. හොඳ අපි කියමු කමඨාන් 40ක් තියෙනවානේ. සමත භාවනාවේ කමඨාන් 40ක් තියෙනවා. ඒතරේ 40ක්
කමඨහන් අතරින් අපි එකක් ගන්නවා. සමහර කෙනෙකුට මෛත්‍රී භාවනාව වැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ ආ පෙර සංසාරේ මෛත්‍රිය පුරුදු කළා නැහැ. සමහර කෙනෙකුට බුදු ගුණ වැඩෙන්නේ නැහැ. බුද්ධානුස්සති. ඒ කමඨහන තුළ එයාගේ සිත රැඳෙන්නේ. සමහර කෙනෙකුට ධර්මානුස්සති ධර්මය ගැන මෙනෙහි කරනකොට සිත රැඳෙන්නේ නැහැ. හැබැයි එයාට කායික සතිය මෙනෙහි කරනකොට සිත රැඳෙන්න පුළුවන්. සමහර කෙනෙකුට ආස්වාස ප්‍රාස්වාස දෙක ගත්තාම එතන සිත හිටින්න පුළුවන්. වෙන කිසිම කමඨහනක් ගත්තට එයාගේ සිත හිටින්න නැති වෙන්න පුළුවන්. හැබැයි ආස්වාස ප්‍රාස්වාසයවත් ආනාපාන සතිය ගත්තාම එයාගේ සිත එතන හිටි. නානත්ත කාය නානත්ත සංඥා. නානත්ත කාය නානත්ත සංඥා. එක එක කයට එක එක හැඳිනීම. ඒක නිසා කෙනෙකුට කෙනෙක් වෙනස්. සිතුවිලි වලින් වෙනස්. අදහස් වලින් වෙනස්. පාරමිතා පුරාගෙන ආපු ආකාරය වෙනස්. පෙර පුහුණු කරගෙන ආපු ආකාරය වෙනස්. ඒ අනුව තමයි මේ ධර්මතාවයන්ගේ වැඩිම සිද්ධ වෙන්නේ. එහෙනම් සමාධිය. ତොර සමහර කෙනෙකුට සමාධියක් ඇති වෙයි. එක ශණයෙන් එක කමඨහනක් කරගෙන එක විනාඩි 5ක් මෙනෙහි කරනකොට. ඒක තමයි දැන් සමහර අවස්ථාවල සමහර අය අරිහත්ත්වයට ගියේ මේ පුංචි දරුවෝ. සමහර අය අරිහත්ත්වයට ගියේ හිස දැන් අපි හිස බානවනේ. ඒ කියන්නේ හිස බානවා කියලානේ. ඒ කියන්නේ අපි සහ මුලින්ම එක කෙස් ගහක්වත් නොපෙනෙන්න අපි හිස බානවා. ඒ අවස්ථාවේදී මහාන කරන්න ඒ කරන ක්‍රියාව තුළ එයාට අපි කරුණු 5ක් කියනවා. ඒකට කියන්නේ තච්ච පංචකය. කේසා ලෝමා නඛා දන්තා තචෝ. එතකොට මේ පහ ඒ දරුවට ওই මහාන වෙන කෙනාට මේ පහ කියවනවා හිස බාන පුච්චරේ එහෙම නැත්නම් අපේ ආචාර්යයන් වහන්සේ. ආචාර්යයන් වහන්සේ මේ පහ කියවනවා. කේසා ලෝමා නඛා දන්තා තචෝ. තචෝ දන්තා නඛා ලෝමා කේසා. ආයිත් කෙනා කේසා ලෝමා නඛා දන්තා තචෝ. තචෝ දන්තා නඛා ලෝමා කේසා. මේ ආදි වශයෙන් කියලා හිසබාන අවස්ථාවේදී ටික කියන්නේ ඒ අවස්ථාවේදීම රහත් වෙනවා. ඒ අවස්ථාවේදීම රහත් වෙනවා. එහෙම නැත්නම් ඒ ටික කෙස් ටිකක් කපලිවල යාගේ අතට දෙනවා. අතට දීලාම තමයි කරුණු ටික කියන්නේ ටික දිහා බලා ගන්න කියලා. අතට දීලා ඒ කරුණු ටික කියන්නේ කේසා ලෝමා නඛා දන්තා තචෝ කියලා. දැන් ඒක දකින්නේ අනිත්‍ය ස්වභාවය. දුක්ඛ ස්වභාවය. අනාත්ම ස්වභාවය. ඒ වගේම අසුභ ස්වභාවය. එයා ඒ සුළු දෙයින් එයා ලෝකේ නිවැරදි ධර්මතාවයන් තේරුම් ගන්නවා. නිවැරදි ධර්මතාවයන් තේරුම් අරගෙන නිවැරදි වේ අවබෝධ කළ ශණයෙන් රහත් වෙනවා. එහෙම වෙච්චයි තියෙනවා. ඒක නිසා මේ සමාධියම ඕන කියලා බුදුරජාණන් වහන්සේ ඒක ස්ථිර කරලා නැහැ. සමාධියම ඕන කියලා. සමාධිය නැතුවත් යන්න පුළුවන්. මේ සමහර කෙනෙකුට සමාධිය ඕනේ. සමහර කෙනෙකුට සමාධියත් ඕනේ විදර්ශනාවත් ඕනේ. ඒ කියන්නේ මාරුවෙන් මාරුවට යා ටික ටික කරනවා. ඒත් එහෙමත් ගැටලුවක් නැහැ. හැබැයි කොහොම හරි අවසානයේ විදර්ශනාවට එන්න ඕනේ. ඒක තමයි ප්‍රඥාව. ඒක තමයි ප්‍රඥාව. සද්ධා, වීරි, සති, සමාධි. දැන් ධර්මතා 4ක් තියෙනවා. තව එකක් ඕනේ. ඒ තමයි ප්‍රඥාව. ඒතර ප්‍රඥාව කියන ධර්මතාවයට මේ ස්කන්ධ පංචකය පෙන්වන්නේ පුච්චරයක් හැටියට නෙමෙයි. පුච්චරයක් හැටියට පෙන්වනවා නම් සත්‍යයක් හැටියට පෙන්වනවා නම් කෙනෙක් හැටියට පෙන්වනවා නම් එතන යට ප්‍රඥාව නැහැ. ඒ ප්‍රඥාව නැහැ. රූපස්කන්ධය එක කොටසක් හැටියට පෙන්වනවා නම් ඒ කියන්නේ තමා කියලා පෙන්වනවා නම් රූපස්කන්ධය එතන ප්‍රඥාව නැහැ. වේදනාස්කන්ධය තමා කියලා පෙන්වනවා නම් එතන ප්‍රඥාව නැහැ. සංඥාස්කන්ධය තමා කියලා පෙන්වනවා නම් එතන ප්‍රඥාව නැහැ. සංස්කාරස්කන්ධය තමා කියලා පෙන්වනවා නම් එයාට ප්‍රඥාව නැහැ. විඥානස්කන්ධය පුච්චරයක් හැටියට පෙන්වනවා නම් එයාට ප්‍රඥාව නැහැ. මේ කොටස් රාශිය වෙන් කළ බැලුවොත් එයාට ඇති වෙන ප්‍රඥාව. වේදනාස්කන්ධය වෙන් කළ බැලුවොත්
එයාට ඇති වෙනවා ප්‍රඥාව. සංඥා ස්කන්ධය වෙන් කළ බැලුවොත් එයාට ඇති වෙනවා ප්‍රඥාව. සංස්කාර ස්කන්ධය වෙන් කළ බැලුවොත් එයාට ඇති වෙනවා ප්‍රඥාව. විඥාන ස්කන්ධය වෙන් කළ බැලුවොත් එයාට ඇති වෙනවා ප්‍රඥාව. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනම් ශ්‍රද්ධාව ඇති කරගන්න, වීරිය ඇති කරගන්න, සීය ඇති කරගන්න, චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න, ප්‍රඥාව ඇති කරගන්න. ඒක ප්‍රඥාව. එහෙනම් මේ ධර්මතා පහ වැඩෙනවා නම් අර ධර්මතා පහ ඉවත් වෙනවා නම් එයාගේ මූලික කටයුතු එයා සම්පාදනය කරලා තියෙනවා. මූලික කටයුතු එයා සම්පාදනය කරනවා. ඒක නිරන්තරයෙන් එයා ඉන්නේ අර පංච නීවරණ ධර්මයන්ට මේකට ඇතුල් වෙන්න නොදී ආරක්ෂා කරගෙන රැකගෙන. අර මෙච්චර දවසක් මතු කර නොගත් ධර්මතාවයන් එකින් එක මතු කර ගන්නවා. මතු කර ගන්න ගමන් ඉන්නේ. ඒක තමයි මූලික අවස්ථාව. එහෙනම් තව කෙනෙකුට පුළුවන් මෙන්න මේ විදිහට. අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ බෙදන්න බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම ගත්තේ රූපස්කන්ධයයි. તો රූපස්කන්ධය බෙදනකොට අපි දන්නවා ඔක අභිධර්මයේ ඉගෙනගෙන බෙදනවා නම් යම් කිසි කෙනෙක් එයාට බෙදන්න පුළුවන් රූප 28කට. එහෙම නැත්නම් මේ පවතින ස්වභාවය නුවණින් අධ්‍යාත්මයට සිත යවලා, ඒ කියන්නේ ඇතුළතට සිත යවලා බැලුවොත් එයාට දකින්න පුළුවන් විස්තර වශයෙන් ගත්තොත් 42ක්. එහෙම නැත්නම් 32ක්. ඉතින් ඒ ප්‍රමාණවත් 32ක් වුණත් ගැටලුවක් නැහැ. ඒකට කියන්නේ දෙතිස් ගුණ ප්‍රකොට්ටාස. ඒකට කියන්නේ කායගත සති. ඒක කමඨහන. ඒක භාවනාව. අනේ යම් කිසි කෙනෙක් එතකොට කෙස් ලොම් නිය දත් සම් දත් නිය ලොම් කෙස්. ඒ ආදි වශයෙන් ඉහළට සහ පහළට අනුලෝම ප්‍රතිලෝම කියන අපි ඉහළට සහ පහළට කෙස් ලොම් නිය දත් සම් දත් නිය ලොම් කෙස්. අනේ විදිහට මෙනෙහි කරනවා. හැබැයි ඒවා මෙනෙහි කරනකොට, ඒවා සිහි කරනකොට, ඒවා මතක් කරනකොට දැන් කෙස් කියලා වෙන දෙයක් මතක් කරගෙන කෙස් කිව්වට හරියන්නේ නැහැ. කෙස් කියනකොට කෙස් ගැන තමයි මතකයේ සිහිය සිත එතන තියෙන්න ඕනේ. සිත එතන රඳවන්න ඕනේ. කෙස් තුළ සිත රඳවන්න ඕනේ. ලොම් කියලා හිතනකොටම ලොම් තුළ සිත රඳවන්න ඕනේ. නිය කියලා හිතනකොටම නිය තුළ සිත රඳවන්න ඕනේ. දත් කියලා හිතනකොටම දත් කියන ඒ සිතවිල්ල තුළ සිත තියෙන්න ඕනේ. දත් කියන ස්වභාවය තුළ. සම් කියනකොට සම් වල සිත තියෙන්න ඕනේ. මෙන්න මේ ආදි වශයෙන් කෙස් ලොම් නිය දත් සම් දත් නිය ලොම් කෙස්. ඒ ආදි වශයෙන් අපහු ඒ පහළ ඉඳලා උඩට එනකොටත් සම් කියනකොට සම් වල සිත තියෙන්න ඕනේ. දත් කියනකොට දත් වල සිත තියෙන්න ඕනේ. නිය කියනකොට නිය වල සිත තියෙන්න ඕනේ. ලොම් කියනකොට ලොම් වල සිත තියෙන්න ඕනේ. කෙස් කියනකොට කෙස් වල සිත තියෙන්න ඕනේ. අනේ යම් කිසි කෙනෙක් ඒ ආකාරයට මෙනෙහි කරනවා නම් එයා දකිනවා මේ ස්කන්ධ පංචකයේ ඇති තතු. ඒ කියන්නේ පවතින ස්වභාවය. තියෙන ස්වභාවය සත්‍ය වශයෙන්ම මොනවාද තියෙන්නේ කියලා. ඊට පස්සේ තවත් පහක් අරගෙන බෙදාගත්ත හැකි. මස්, නහර, ඇටලොඳ, වකුගඩු. තර වකුගඩු, ඇටලොඳ, ඇට, නහර, මස්, සම්, දත්, නිය, ලොම්, කෙස්. මෙන්න මේ ආදී වශයෙන්. තර හොඳට යට මෙනෙහි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ තුළ එයා දකින්නේ ඇති තතු. තියෙන දේ දකින්නේ, පවතින දේ. ඒවා පුජ්‍යල සංඥාවෙන් ගන්නෑ. ඒවා කෙනෙක් තුළට ඇතුල් කරන්නේ ඒ කොටස්. ඒවා කොටස් වශයෙන් දකිනවා. කොටස් වශයෙන් සිහි කරනවා, කොටස් වශයෙන් සිතෙන් දකිනවා. එතකොට ඒ දකින්නේ අර පිරිසිදු සිතින්. පිරිසිදු සිත තමයි නීවරණයන්ගෙන් පිරිසිදු වෙච්ච සිත. දැන් මුලින් කිව්වා සිත ගැන බලන්න ඕනේ, සිත හඳුනා ගන්න ඕනේ, සිත පාලනය කරන්න ඕනේ, සිත පිරිසිදු කරන්න ඕනේ. දැන් පිරිසිදු වෙනවා. මොකද්ද? අර මම කියන පුජ්‍යල සංඥාව, මගේ කියන ස්වභාවයන් සිතෙන් ක්‍රමක්‍රමයෙන්
අයින් වෙනවා, ඉවත් වෙනවා කොටස් ටික දැర్శණය වෙනකොට. සත්‍ය වශයෙන් තියෙන කොටස් ටිකක්. ඒ සත්‍ය වශයෙන් තියෙන දේ සත්‍ය වශයෙන් අවබෝධ කර ගැනීම මූලික ධර්මතාවයයි. ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන් ඒ පරීක්ෂණය. හොඳයි. මෙන්න මේ ආකාරයට මූලික කටයුතු සිදු කරගන්න. ගිහි කෙනෙකුට කළ හැකි භාවනා පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීම සඳහා සුදුසු ධර්ම දේශනාවක් මාතෘකාව දායකත්වයෙන් මේ උතුම් ධර්ම දේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා නම්බර 73 65 සමන්වයන පළවත්ත බත්තර මුල්ල පදිංචි සුනේත්‍රා රාජපක්ෂ මහත්මිය හා ප්‍රියන්ත අලුත්වත්ත මහතා සහ සචිනි අලුත්වත්ත දියණිය විසින් සදැහැති දායකත්වය දරලා තිබෙනවා. සචිනි අලුත්වත්ත දියණියට මෙම පුණ්‍ය කුසල ශක්තිය ආශිර්වාදයක්ම වේවා. එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙපාර්ශ්වයේම සංසාරගතව මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. සසර ගමන කෙලවර උතුම් නිර්වාණ අවබෝධය ලැබීම පිණිස මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මෙතෙක් රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඒ පරලෝක පඥාතීන් සියලු දෙනාට එයින් කවුරු ඇද්ද පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියන් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං